සාදු සාදු සාදු. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන පරම ගාම්භීර වූ අභිධර්ම කොටස ආධුනික වූ ඔබට අපහසුවකින් තොරව තේරුම් ගත හැකිවන පරිදි සහ විදර්ශනා භාවනාව වැඩෙන අයුරින් සිදු කිරීම අපගේ අරමුණයි. හොඳයි, වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඔබට සිහිපත් කළ යුතු යමක් තිබෙනවා. ඒ තමයි මේ අභිධර්ම වැඩසටහන් මාලාවට සමගාමීව ආධුනික ඔබට පරිශීලනය කළ හැකි වන පරිදි දහම් පත්‍රිකා මෙම වැඩසටහනේ පහලින් දක්වලා තියෙනවා. මේ ආකාරයෙන් ඔබට බලා ගන්නට හැකියාව තියෙනවා. ඒ දහම් පත්‍රිකා මුද්‍රණය කර පරිශීලනය කරන මෙන් ඔබට කාර්නිකව ආරාධනා කර සිටිනවා. එවිට ඔබට පහසු වේවි මේ වැඩසටහන් මාලාව ඉතා පහසුවෙන් පරිශීලනය කරන්න. එම මුද්‍රණය කරන්නා වූ පත්‍රිකාවේ ප්‍රමාණය A4ද A3ද ආදී විදිහට දක්වලා තියෙනවා. ඒ නිසා ඔබට අපහසුයක් නොවේවි යයි සිතනවා. අපි මෙතරම් කැපකිරීමක් කරන්නේ ආධුනික ඔබ වෙනුවෙන් මේ වැඩසටහන් මාලාව මෙලෙසින් පවත්වාගෙන යන අතරේ ඔබට මේ තොරතුරු ඇසීමෙන් පමණක් නොව කියවීමෙනුත් අපි හිතනවා ඔබට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වේවි කියලා. පෙර දිනේදී අපි සාකච්ඡා කරනු ලැබුවා රෝහිතස්ස සූත්‍රය ඇසුරින් බඹයක් වූ සිරුර ඇසුරු කරගෙන නාම සහ රූප පිළිබඳව. එහිදී අපි කතා කරනු ලැබුවා අතින් අල්ලලා ස්පර්ශ කළ හැකි කොටසට අපි කිව්වා රූප කියලා. එහෙම නැත්නම් රූපකය කියලා. ඊට පස්සේ අතින් අල්ලලා ස්පර්ශ කරන්නට බැරි කොටසට කිව්වා නාම කියලා. එහෙම නැත්නම් නාමකය කියලා. ඊටාම සරලව විග්‍රහ කරා. එහෙනම් රූපකය සහ නාමකය යන දෙකෙන් අප පළමුවෙන්ම රූපකය පිළිබඳව සාකච්ඡා කරනු ලබනවා. එහෙනම් රූපකය පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර අපි පුංචි උදාහරණයක් සලකා බලමු. අපි හැමෝම අත්දැකීමෙන් දන්න, අපේ අම්මලා විශේෂයෙන්ම අත්දැකීමෙන්ම දන්නවා, අපි කඩල තම්බන්න ගත්තයින් පස්සේ කඩල ගොඩක් අරගෙන ඒ කඩල ලිපේ තියලා අපි කඩල තැම්බිලාද කියලා පරීක්ෂා කරලා බලනවා. කොහොමද කඩල තැම්බිලාද කියලා පරීක්ෂා කරලා බලන්නේ? මුළු කඩල ගොඩම අරගෙන තැම්බිලාද කියලා පරීක්ෂා කරනවද? එහෙම නැත්නම් එක කඩල ඇටයක් තෝරලා අරන් ඒ කඩල ඇටේ තැම්බිලාද කියලා පරීක්ෂා කරලා බලනවද? කඩල ගොඩෙන්ම තෝරාගත්තු එක ඇටයක් අරන් ඔබලා බැලුවෙන් පස්සේ ඒ කඩල ඇටේ තැම්බිලාද කියලා පරීක්ෂා කරයින් පස්සේ අපි දන්නවා මේ කඩල ඇටේ තැම්බිලා නම් මේ කඩල ගොඩම තැම්බිලා කියලා. මේ පුංචි උදාහරණයක් ගත්තේ. ඒ කියන්නේ කඩල ගොඩකින් එක කඩල ඇටයක් එළියට ගත්තයින් පස්සේ ඒ කඩල ඇටේ යම් ලක්ෂණයක් තිබුණාද? ඒ ලක්ෂණයෙන් අන්නේ වෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ කියන කඩල ගොඩ. එහෙනම් මේ කඩල ගොඩේ තියෙන පුංචිම එකකේ තමයි මේ කඩල ඇටය. පැහැදිලි ඇති කියලා අපි හිතනවා. කඩල ඇටෙන් ඇටේ වෙන් කළා දැම්මොත් කඩල ගොඩක් කියලා එකක් හැදෙන්නේ නැහැ. එහෙනම් කඩල ගොඩ හැදිලා තියෙන්නේ කඩල ඇටවල එකතුවකින්. කඩල එක ඇටයක ලක්ෂණ පරීක්ෂා කරලා බැලුවෙන් පස්සේ ඒ ලක්ෂණ වලින් අන්නේ වෙන්නේ නැහැ සියලුම කඩල ඇට. එක කඩල ඇටයක් අධ්‍යයනය කරා නම් මේ මුළු කඩල ගොඩ ගැනම හොඳ අවබෝධයක් ලැබෙනවා. අන්න ඒ වගේ අපි මුලින්ම පරීක්ෂා කරලා බලමු අපේ මේ රූපකය පිළිබඳව. එහෙනම් අපිට මේ රූපකය පිළිබඳව අධ්‍යයනය කරන්න ගත්තයින් පස්සේ අර කඩල ගොඩේ කඩල ඇටය පිළිබඳව හෙව්වා වගේ කඩල ඇටය පිළිබඳව යම් අවබෝධයක් ගත්තාම මුළු කඩල ගොඩ පිළිබඳවම අවබෝධයක් ලැබුණා වගේ අපිට මේ බඹයක් වෙච්ච සිරුරේ හැදිලා තියෙන නොබෙදිය හැකි පුංචිම ඒකකයේ සොයාගත්තා නම් අන්නේ පුංචිම ඒකකය අධ්‍යයනය කරා නම් ඉන් අන්නේ වෙන්නේ නැහැ මේ මුළු රූපකයම. බඹයක් වූ සිරුර පිළිබඳව තේරුම් ගත්තා නම් යම් කෙනෙක් මේ ලෝක ධාතුව පිළිබඳවම අවබෝධයක් ලැබුණා හා සමානයි. එහෙනම් විදර්ශනා කරන යෝගාවචරයෙක්ට අතිශය වැදගත් මෙන්න මේ පුංචිම ඒකකය පිළිබඳව අවබෝධ කරගන්න එක. පුංචිම ඒකකය පිළිබඳව අධ්‍යයනය කරන එක. හොඳයි. මේ සිරුර සකස් වෙලා තියෙන පුංචිම ඒකකය පිළිබඳව කතා කළ හැකි පැතිකඩ ගණනාවක් තියෙනවා. තරුණ දුවල පුතාලා බොහෝ වෙලාවට මුල් තැන දීලා තියෙන්නේ විද්‍යාවට. එතකොට විද්‍යාව තමයි සරණ ගිහිල්ලා තියෙන්නේ. අපි ඒ නිසා වර්තමාන විද්‍යාවට අනුව පුංචිම ඒකකය මොකක්ද කියලා කතා කරනවා. ඒ වගේම තමයි අභිධර්මයට අනුව පුංචිම ඒකකය කුමක්ද කියලා අපි කතා කරනු ලබනවා. යම් කෙනෙක් ඒ පිළිබඳව සරණ ගිහිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ විද්‍යාවම හරි විද්‍යාවමයි නිවැරදි කියලා අන්න ඔහු වෙනුවෙන් තමයි මේ විද්‍යාවේ ප්‍රවේශය අපි කතා කරන්නේ. හොඳයි. වර්තමාන විද්‍යාවට අනුව මේ රූපය හැදිලා තියෙන නොබෙදිය හැකි කුඩාම ඒකකයේ විදිහට හඳුන්වනවා. නැත්නම් පදාර්ථය සකස් වෙලා තියෙන පුංචිම අංශුව විදිහට හඳුන්වනවා පරම වූ අණුව, පරමාණුව කියලා. මේ රූපය සකස් වෙලා තියෙන පුංචිම ඒකකයේ විදිහට සැලකුවා.
සැලකුවා මේ අවට ඇති සෑම දෙයක්ම සකස් වෙලා තියෙන මිනිස්සු, සත්තු, ගස්, ගල්, පර්වත ආදී සියල්ල සකස් වෙලා තියෙන පුංචි මේකකේ, කුඩා මේකකේ විදියට සැලකුවා පරමාණුව. තවදුරටත් බෙදිය නොහැකි යන ග්‍රීක් අදහසින් කිව්ව ඇටම් කියලා. ඩෝල්ටන් විසින් පරමාණුකවාදය ඉදිරිපත් කරමින් පදාර්ථය පරමාණු අංශු වලින් සකස් වී ඇති බව ප්‍රකාශ කරනු ලැබුවා. ඩෝල්ටන් විසින් පරමාණුව පිළිබඳව හඳුන්වලා දෙනවා ආකෘතියක්. ඒ තමයි මෙන්න මේ ඔබට පෙනෙන ආකාරයෙන් ඩෝල්ටන්ගේ පරමාණු ආකෘතිය. එසේනම් නොබෙදිය හැකි පුංචි මේකකයේ, කුඩා මේකකයේ කියලා හඳුන්වපු පරමාණුව 1897 දී පමණ ජෝසප් තොම්සන් විසින් අනාවරණය කරගන්නවා න්‍යෂ්ටිය වටා භ්‍රමණය වෙන ඍණ විද්‍යුත් ආරෝපණයන්ගෙන් යුක්ත අංශු අඩංගුයි කියලා හු විසින් හොයාගන්නවා. ඍණ විද්‍යුත් ආරෝපණ සහිත අංශු වලට නමක් කිව්වා ඉලෙක්ට්‍රෝන කියලා. 1919 දී පමණ අර්නස්ට් රදර්ෆර්ඩ් විසින් අනාවරණය කරගන්නවා න්‍යෂ්ටිය අඩංගු වන ධන විද්‍යුත් ආරෝපණ කොටසක් අඩංගු වෙනවා කියලා. එතකොට ඒකට නමක් ප්‍රෝටෝන කියලා. ඒ වගේම තමයි 1932 දී පමණ ජේම්ස් ඩැඩ්වින් විසින් අනාවරණය කරගන්නවා න්‍යෂ්ටි අඩංගු වන උදාසීන හෙවත් විද්‍යුත් ආරෝපණ නොමැති අංශු තියෙනවා කියලා. ධන හෝ ඍණ හෝ නොවන විද්‍යුත් ආරෝපණ නොමැති උදාසීන ස්වභාවයෙන් යුක්ත අංශුන්. එතකොට ඒකට කිව්ව නම නියුට්‍රෝන කියලා. එහෙනම් පරමාණු කොටස් තුනකට බෙදුණා. ඒ තමයි ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා. එහෙනම් පරමාණු කුඩා මේකකයේද? නෑ. පරමාණු කුඩා මේකකයේ නෙමෙයි. තවදුරටත් ඛණ්ඩනය වුණා. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා. එසේනම් තවත් කල් යන විට පරමාණුව යනු පරම වූ පදාර්ථයක් නොවන බව හොයාගන්නවා. පරමාණුව සකස් වී තිබෙන්නේ න්‍යෂ්ටියක් සහ ඒ වටා ඇති ඉලෙක්ට්‍රෝන වලාවකින් බවත්, න්‍යෂ්ටිය තනිය ඇත්තේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන යන උපපරමාණු කංශුන්ගෙන් බවත් සොයාගත්තා. පරමාණුව කියන්නේ පරම වූ පදාර්ථයක් නෙවෙයි කියලා හොයාගනු ලැබුවා. දැන් එතකොට මේ කතා කරන්න හේතුව තමයි විද්‍යාවමයි නිවැරදි, අනිත් සියල්ල මිත්‍යා දෘෂ්ටියයි යම් කෙනෙක් කියනවා නම් අන්නේ පිරිස වෙනුවෙනුයි මේ විද්‍යාව කොටසක් හඳුන්වන්නේ. නැත්තම් මේවා ධර්මයේ ඉගෙන ගන්න කෙනෙකුට අත්‍යවශ්‍ය නැහැ. නමුත් සැකයක් සංකාවක් උපදින්න පුළුවන් කවදා හරි දවසක බුද්ධ ධර්මයේ පිළිබඳව. ඒ නිසා මේ පිළිබඳව අවබෝධයෙන් යනකොට අපිට තේරෙනවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ යම් ධර්ම කරුණක් ආයි වෙනස් කරන්න නම් බෑ කියලා. එහෙනම් ඩෝල්ටන් විසින් හොයාගන්නවා පදාර්ථයේ කුඩා මේකකය පරමාණුව කියලා. ඊට පස්සේ තවදුරටත් ඉස්සරහට එනකොට හොයාගත්තා ඉලෙක්ට්‍රෝන වලාවකින් සකස් වෙලා තියෙන නියුට්‍රෝන, ප්‍රෝටෝන කියන උපපරමාණු කංශ වලින් තමයි පරමාණු සමන්විත වෙලා තියෙන්නේ කියලා. එහෙනම් කුඩා මේකකේ වෙන්නේ නැහැ. කුඩා මේකකයේ ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන කියලා කොටස් තුනක්. එතකොට දැන් මේ කතා කරන්නේ පරමාණු සකස් වෙලා තියෙන උපපරමාණුක ප්‍රෝටෝන, නියුට්‍රෝන. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රෝන. වර්තමානයේ වෙනකොට හොයාගෙන තියෙනවා මෙන්න මේ කියන ප්‍රෝටෝන, නියුට්‍රෝන මෙන්න මේ උපපරමාණුක තවදුරටත් ඛණ්ඩනය වෙනවා කියලා. එහෙනම් උපපරමාණුකත් දැන් වෙනකොට තවදුරටත් ඛණ්ඩනය වෙලා. වර්තමාන විද්‍යාඥයින් කියනවා මෙන්න මේ කියන ප්‍රෝටෝන, නියුට්‍රෝන දෙකත් සකස් වෙලා තියෙන්නේ ක්වාක් කියන අංශු වලින්. එතකොට ක්වාක් අංශු වලින් තමයි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන උපපරමාණු හැදිලා තියෙන්නේ. මේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන උපපරමාණු හැදිලා තියෙන්නේ ක්වාක් කියන අංශු වලින් නම් තවදුරටත් අර කිව්ව පුංචි මේකකත් දැන් වෙනස් වෙලා. මොනවාද? ප්‍රෝටෝන කියන්නේත් එක්තරා විශාල ඒකකයක්, නියුට්‍රෝන කියන්නේත් එක්තරා විශාල ඒකකයක්. එතකොට දැන් වර්තමානයේ වෙනකොට කුඩා මේකක වෙන්නේ ක්වාක් කියන අංශු. ක්වාක් අංශු එකතු වෙලා නම් හැදිලා තියෙන්නේ. ඒකට තවත් නමක් කියනවා බැරියෝන කියලා. ඒ නිසා මෙන්න මේ ප්‍රෝටෝන, නියුට්‍රෝන කියන දෙකම එකතු කරලා කියන්න පුළුවන් බැරියෝන කියලා. ක්වාක් අංශුත් කාණ්ඩ හයක් පවතිනවා. ඒ තමයි අප්, ඩවුන්, টොප්, ක්වාක්, ස්ට්‍රේන්ජ් සහ චාම් කියලා. කාණ්ඩ හයක් තියෙනවා. ඒ හයට ප්‍රති ක්වාක් වර්ග හයක් තියෙනවා. එතකොට ක්වාක් අංශුන් වර්ග තියෙනවා 12ක්. ඒ වගේම තමයි මේ සෑම ක්වාක් හෝ ප්‍රතික්වාක් එකටම රතු, කොළ සහ නිල් ලෙස වර්ණ හැදින්වෙන ක්වොන්ටම් අවස්ථා තුනක් තියෙනවා. එතකොට මේ තව දුරට විශාල විස්තරයක්. අපිට බුද්ධාගම ඉගෙන ගැනීම අවශ්‍ය නැහැ. නමුත් අපි මේ තරුණ පිරිසක් වෙනුවෙන්, ආධුනික පිරිසක් වෙනුවෙන් කතා කරන දෙයක්. මේ කොටස දැනගත්තත් නැතත් අපි ධර්මයේ කොටස තේරෙනවා. නමුත් මේ කොටස කතා කරන්නේ කවදා හරි දවසක මේ විද්‍යාව තමයි හරි, ධර්මයේ වැරදි කියලා අදහසක් ඔබේ හිතේ යම් විදිහකට මේ ශ්‍රද්ධාවට හානියක් වුණොත් කියන අදහස කින්මයි මේවා විස්තර කරනු ලබන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන ගත්තයින් පස්සේ ලෙප්ටෝන කියන අංශු පවුලට අයිති වෙන්නේ. ඒ ලෙප්ටෝන කියන අංශු පවුලෙන් ඉලෙක්ට්‍රෝනය කියන්නේ එක අංශුවක්. එතකොට ඔබට මා හිතනවා පරමාණු පිළිබඳව යම් අදහසක් ඇති වෙන්නට ඇති කියලා. මේ රූපයේ තියෙන පුංචි මේකකයේ පිළිබඳව අපි කතා කරේ. එතනින් තමයි අපි නැවතුනේ. ඉතින් ඔබ දිහා පුංචි මේකකයේ වර්තමාන විද්‍යාවට අනුව පුංචි මේකකයේ කියලා පරමාණුව හැඳින්වුවා. ඩෝල්ටන් හොයාගන්නවා ඔබ දිහා පුංචි මේකකයේ පරමාණුව කියලා. නමුත් පසු කාලයේදී නැවතත්
ඉලෙක්ට්‍රෝන වලාවකින් වැහිලා තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන උපපරමාණු වලින් තමයි හැදිලා තියෙන්නේ කියලා පසු කාලෙකදී හොයාගත්තා. එතකොට ඒ නිසා පරමාණුව පුංචි මේකක වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන උනා පුංචි මේකක. වර්තමානයේ වෙනකොට හොයාගත්තා පුංචි මේකක විදිහට ක්වාක් අංශු. එතකොට ක්වාක් අංශුත් නැවත නැවත තවදුරටත් වර්ග වුණා ප්‍රභේද ගණනාවකට. අපිට මේකෙන් ගත යුතු එකම දේ තමයි විද්‍යාවෙන් හඳුන්වන්නේ සාමාන්‍ය පරීක්ෂණ නිරීක්ෂණ මත තමයි තීරණ ගන්නෙ. ඒක සැබෑම දේ කියලා කියන්න බෑ. ඒ සැබවින්ම සිදුවන ක්‍රියාවලියම කියලා කියන්න බෑ. මොකද ඒක පරීක්ෂණයක් කරලා පරීක්ෂණය වර්ධින්නත් පුළුවන්. විද්‍යාඥයෝ ගත්තයින් පස්සේ ගුරුවරයා හඳුන්වන දේ ගෝලයා තවදුරටත් පරීක්ෂණ කළා නිරීක්ෂණ කරලා ඒ මතය වෙනස් කරනවා. ආයේ ඔහුගේ ගෝලයා තවදුරටත් වෙනස් කරනවා. එතකොට මේ ආපු විද්‍යාව එන්න දියුණු වෙනවා. විද්‍යාවෙන් එන්න කියන මත වෙනස් වෙනවා. හැබැයි ලෝකවිදූ ගුණෙන් යුක්ත වෙච්ච තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරාද ඒ දේශනා කළා වූ වචනය නැවත කිසිම జగතෙක් නැහැ මේ ලෝකේ එය වෙනස් කරන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළා වූ බුද්ධ වචනයක් නැවතත් ඒ අයුරින්ම දේශනා කරන්නට හැකියාව තියෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටමයි. සාදු සාදු සාදු. හොඳයි. දැන් අපි එනවා අපේ වැදගත්ම තැනට. ඒ තමයි අභිධර්මයට අනුව නොබෙදිය හැකි කුඩාම ඒකකය කුමක්ද කියලා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ රූපේ සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා අරමුණු කරලා බලනවා. අරමුණු කරලා බලද්දී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැටහෙනවා මේක හැදිලා තියෙන පුංචිම එකකයක් තියෙනවා. එය තවදුරටත් නොබෙදිය හැකි නොකැඩිය හැකි ධර්මතාවයක් කියලා දකිනවා. එහෙනම් මේ බඹයක් වෙච්ච සිරසුරගෙන සම්මා සම්බුදුන්සේ දේශනා කරනවා මේ සකස් වෙලා තියෙන කුඩා මේකකයක් තියෙනවා. ඒ කුඩා මේකකයේ ගත්තයින් පස්සේ සම්මා සම්බුදුන්සේ බලනවා මේ කුඩා මේකකයේ හැදිලා තියෙන අංශුව මොකක්ද කියලා. මේ විශාලණය කරලා බැලුවෙන් පස්සේ මේ රූපය සකස් වෙලා තියෙන පුංචි මේකකයේ හැදිලා තින්නේ ශක්තියන් සහ ක්‍රියාවන් වල එකතුවකින්. රූපය සකස් වෙලා තියෙන පුංචි මේකකයේ නිසා මේකට කිව්වා විශේෂයෙන් නමක් රූප කලාපය කියලා. එහෙනම් මේ කුඩා මේකකය එකක් අරන් බලනවා. මොකක් වගේද? කඩල ගොඩ පිළිබඳව අධ්‍යයනය කරන්න කඩල එක ඇටයක් ගත්තා. ඒ ඇටේ ලක්ෂණ වලින් අන්නේ උනේ නැහැ කඩල ගොඩම. එහෙනම් මේ රූපයේ තියෙන පුංචි මේකකය එළියට ගත්තනම් රූපයේ තියෙන පුංචි මේකකයේ තියෙන ලක්ෂණ වලින් අන්නේ වෙන්නේ නැහැ මුළු රූපේම තියෙන ලක්ෂණ. හොඳයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්ක මේ රූපයේ තියෙන පුංචි මේකකය තමයි රූප කලාපය. තවදුරටත් කඩන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ කියන්නේ කිසිම විද්‍යාඥයෙකුටවත් කිසිම කෙනෙකුට මේක පිළිබඳව නැවත විග්‍රහ කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ. ඒකට කිව්වා රූප කලාපය කියලා. එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැවතත් බලනවා මේ රූප කලාපයෙන්මද සියල්ලම සකස් වෙලා තියෙන්නේ කියලා. එහෙම බැලුවහම ඇහැ හැදිලා තියෙනවා නම් ඇහැ හැදිලා තියෙන්නේ මේ රූප කලාපයෙන්මද කියලා. ඔව් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකිනවා රූප කලාප වලින්ම තමයි ඇස හැදිලා තියෙන්නේ. ඊට පස්සේ බලනවා කන හැදිලා තියෙනවා නම් කන හැදිලා තියෙන්නේ ඒත් මේ රූප කලාපයෙන්මද කියලා. ඔව් තථාගතයන් වහන්සේ දකිනවා ඒත් රූප කලාපයෙන්මයි සකස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ බලනවා නාසය හැදලා තියෙන පුංචි මේකකයක මැද කියලා. ඒතොරත් දකිනවා මේ කියන රූප කලාපයෙන්ම තමයි සකස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තථාගත සම්මා සම්බුදුරජාණන් බලනවා දිව සකස් වෙලා තියෙනවා නම් සකස් වෙලා තියෙන්නේ කුමන ඒකකයෙන්ද කියලා. එහෙම දැක්කහම දකිනවා ඒත් හැදලා තියෙන්නේ මෙන්න මේ කියන රූප කලාපවල එකතුවකින්. ඊට පස්සේ බලනවා සම හැදලා තියෙනවා නම් හැදලා තියෙන පුංචි මේකකයක මැද කියලා. ඒත් හැදලා තියෙන්නේ මෙන්න මේ කියන රූප කලාපවල එකතුවකින්. එහෙනම් තථාගත සම්මා සම්බුදුරජාණන් බැලුවා අරමුණු කළා වර්තමානයේ නම් ඇහැ හැදලා තින්නේ රූප කලාපෙන්. කන හැදලා තින්නේ රූප කලාපෙන්. නාසය හැදලා තින්නේ රූප කලාපෙන්. දිව හැදලා තින්නේ රූප කලාප වලින්. සම හැදලා තින්නේ රූප කලාප වල එකතුවකින්. එහෙනම් වර්තමානයේ මේ මොහොත නම් අතීතයත් අරමුණු කරලා බලනවා. අතීතයේ හැදලා තිබ්බනම් හැදලා තියෙන්නේ ඇස, කන, නාසය, දිව, සම කියන මේ බැලුවත් ඒ හැදලා තියෙන්නේ මෙන්න මේ කියන පුංචි මේකකේ වන රූප කලාප වල එකතුවකින්. ඊට පස්සේ තථාගත සම්මා සම්බුදුරජාණන් බලනවා අනාගතයේදී හැදෙනවා නම් ඒ හැදෙන්නේ ඇස, කන, නාසය, දිව, සම කියන ඒවා හැදෙන්නේ මේ පුංචි මේකකෙන්ද කියලා. ඔව් තථාගතයන් වහන්සේ දකිනවා හැදුනොත් හැදෙන්නේ මෙන්න මේ පුංචි මේකකේ වෙන රූප කලාපවල එකතුවකින්මයි. එහෙනම් දැන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරමුණු කරලා බලනවා නැවතත් අජ්ජන්තික මේ කර්ජකාය හැදලා තියෙන්නේ මේ පුංචි මේකකේ රූප කලාපවලින්. ඒ වගේම බලනවා බාහිර වූ ඇස, කන, නාසය, දිව, සම කියන ඒවා ගත්තොත් අජ්ජන්තික වගේම බාහිරත් හැදලා
හැදිලා තියෙන්නේ මේ ධර්මතාවලින්මද කියලා. බාහිර මනුෂ්‍යයන්ගේ, බාහිර සත්වයින්ගේ ඇස, කන, නාසය, දිව සහ සමගතෙන් පස්සෙත් හැදිලා තියෙන්නේ මේ පුංචි මේකකයෙන්මද කියලා. ඔව්, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකිනවා ඒ හැදිලා තියෙන්නේ මෙන්න මේ කිව්ව පුංචිම පුංචි ඒකකයේ වෙන, නැවතත් නොබෙදී හැකි ඒකකයේ වෙන, ශක්තියින් සහ ක්‍රියාවන් වන රූප කලාපවල එකතුවකින්මයි. හොඳයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ තවදුරටත් බලනවා මේ රූපය සකස් වෙලා තියෙන කුඩාම ඒකකය පිළිබඳව. ඒ කියන්නේ රූප කලාපය පිළිබඳව. දෙවියන් ගත්තොත් දෙවියන්ව හැදිලා තියෙන්නේ මේ කුඩාම ඒකකයෙන්ද කියලා. ඔව්, දෙවියන්ගේ රූප සකස් වෙලා තියෙන්නේ මේ කියන කුඩාම ඒකකයෙන්. ආයි නැවතත් අරමුණු කරලා බලනවා බාහිර තියෙන පොත් ආදී වූ සියලුම දේවල් සකස් වෙලා තියෙන්නේ මේ කියන පුංචි මේකකයේ රූප කලාපවල එකතුවකින්. ඊට පස්සේ අඹ පල් ආදී පළතුරු වර්ග ගත්තත් ඒ හැදලා තියෙන්නේ මේ කියන පුංචි මේකකවල එකතුවකින්. ඊට පස්සේ සූර්යයා ආදී ගත්තොත් ඒ හැදලා තියෙන්නේ මේ පුංචි මේකකයේ වෙන රූප කලාපවල එකතුවකින්. ඊට පස්සේ තිරිසන් සත්වයන්ව ගත්තත් හැදලා තියෙන්නේ රූප කලාපවල එකතුවකින්මයි. එහෙනම් නොබෙදිය හැකි කුඩාම ඒකකයේ තමයි රූප කලාපය කියලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකිනවා. එහෙනම් නැවතත් අරමුණු කරලා බලනවා යම් විදිහකට වර්තමානයේ මේකෙන් තමයි සකස් වෙලා තින්නේ. අතීතයේ යමක් හැදලා තියෙනවා නම් ඒ හැදලා තින්නේත් මේකෙන්මද කියලා. ඔව්, තථාගතයන් වහන්සේ දකිනවා පුංචි මේකකේ රූප කලාපයෙන්ම තමයි අතීතයේ යම් රූපයක් සකස් වුණා නම් ඒ රූපය සකස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තථාගතයන් වහන්සේ අරමුණු කරලා බලනවා අනාගතයේදී යමක් හටගන්නව නම් ඒ හටගන්නේ මේ කියන පුංචි මේකකයෙන්මද කියලා. ඔව්, තථාගතයන් වහන්සේ දකිනවා ඒත් හටගන්නේ රූප කලාපවල එකතුවකින්මයි. ඊට පස්සේ තථාගතයන් වහන්සේ නැවතත් අරමුණු කරලා බලනවා සචේතනික වස්තුන් සකස් වෙලා තින්නේත් අචේතනික වස්තුන් සකස් වෙලා තින්නේත් මේ පුංචි මේකකයෙන්ද කියලා. ඔව්, තථාගතයන් වහන්සේ දකිනවා ඒ හැදලා තියෙන්නේත් මේ පුංචි මේකකවල එකතුවකින්. ඒ වගේම තමයි වර්තමානයේදී ගත්තොත් කොරෝනා, විස බීජ, ඒකසෛලික සත්වයක් වන ඇමීබා ගත්තත් ඇමීබා හැදලා තින්නේ මේ රූප කලාප දසදහස් ගාණක්, ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් එකතු වෙලා. අපි ඉස්සෙල්ල විද්‍යාත්මකව කිව්වා පරමාණු තවදුරටත් කන්නේ කරන් ගිහිලා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා කතා කරලා ක්වාක් අංශු කියලා. එහෙනම් ක්වාක් අංශු ගත්තත් ක්වාක් අංශු කියන ඒවා අනාගතයේදී වෙනස් වෙයි. මේවා ධර්මයට ගලපන්න කවුරු හරි උත්සාහ කරොත් මේ ක්වාක් අංශු තමයි පරමම වූ අංශුව කියලා පරමා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දේ කියලා. තව අවුරුදු 50ක් 100ක් වගේ ඉස්සරහට යනකොට මේවා තවදුරටත් විග්‍රහ වෙනවා, තවදුරටත් ඛණ්ඩණය වෙයි. එතකොට එදාට බුදුදහමට මේව ගලපන්නට බෑ. ඒ නිසා තථාගත සම්මා සම්බුදුරජාණන් දේශනා කරපු එක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ආයි වෙනස් කරන්නත් බෑ කාටවත්. ඒ වගේම තමයි වර්තමාන විද්‍යාවෙන් මොහොතින් මොහොත දවසින් දවස අලුත් වෙන කරුණක් තියෙන්නේ. අලුතෙන් අප්ඩේට්, අලුතෙන් එතකොට අතීතයේ යම් කෙනෙක් කොයි වෙලාවක හරි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා වූ පරමාර්ථ ස්වභාවයේ රූප කලාපය කියන එක පරමාණුවට ගලපලා කතා කරා නම් එහෙනම් ඒක අද වෙනකොට විද්‍යාවෙන් බොරුවක් වෙලා ඉවරයි. එතකොට බුදුදහමයි මේ බොරු වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වලට ගැලපුවා නම් ඒත් ඒ විදිහමයි. එහෙනම් බුදුදහම කාටවත් වෙනස් කරන්න බෑ. ඊට පස්සේ ආයි ක්වාක් අංශ වලට කවුරු හරි ගැලපුවොත් ඒත් වෙන්නේ අනාගතයේදී මේවත් නැවත විද්‍යාව දියුණු වෙනකොට මේ වෙනස් වෙනකොට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේවට ගලපන්න බෑ. ඒ නිසා යම් විදිහකට ක්වාක් අංශු ගත්තත් හැදිලා තියෙන්නේ මේ කියන රූප කලාපයන්ගේ එකතුවකින්මයි. තවදුරටත් වටහා ගන්නට පහසු වෙන්නට අපි මේ විදිහට කතා කරනවා. ඒ තමයි මේ ශක්තියින් සහ ක්‍රියාවන් කිව්ව රූප කලාපය කියලා කියන්නේ. එහෙනම් පුංචි මේකක කියන්නේ. ගමන් පහසුව කියන්නේ අවශ්‍යතාවයක්. ගමන් පහසුව සඳහා වර්තමානයේ වෙනකොට භාවිතා කරනවා මෝටර රථය. එතකොට අතීතයේදී භාවිතා කර අශ්ව කරත්තය. එහෙනම් අතීතයේ යම් විදිහකට අශ්ව කරත්තය ගත්තත් හැදිලා තියෙන්නේ රූප කලාපවල එකතුවකින්. වර්තමානයේ මෝටර රථය ගත්තත් හැදිලා තියෙන්නේ රූප කලාපවල එකතුවකින්. එතකොට විදර්ශනා කරන යෝගාවචරයෙකුට අතීතයට ගිහිල්ලා අරමුණු කරලා අතීතයේ තිබිච්ච එක නෙමෙයි අද තියෙන්නේ කියලා ගන්න බෑ. හේතුව තමයි මේවා සම්මුති දේවල්. මේවා තාම තේරෙන්නේ නැහැ. අපි ඉදිරියේදී කතා කරනවා. මේවා සම්මුතියෙන් අශ්ව කරත්තය කාර්යක වුණා. හැබැයි මේකත් රූප කලාපවල එකතුවක්, මේකත් රූප කලාපවල එකතුවක්. හොඳයි. තවමත් අපි රූප කලාපය කියන්නේ මොකක්ද කියලා කතා කරේ නෑ. රූප කලාපය තවදුරටත් විග්‍රහ කරාම ඔබට තේරෙයි මේ රූප කලාපයේ සකස් වෙලා තියෙන ධර්මතාවලින්මයි මේ කියන සියල්ල සකස් වෙලා තියෙන්නේ. හොඳයි. අපි අද දිනේ තුලදී සාකච්ඡා කරන්නට යෙදුනා රූපය සකස් වෙලා තියෙන කුඩා මේකකයේ පුංචි මේකකයේ රූප කලාපය කියලා. රූප කලාපවල එකතුවකින් තමයි මේ රූපය සකස් වෙලා තියෙන්නේ. කඩල ගොඩකින් කඩල ඇටයක් අරන් ඒ කඩල ඇටේ තියෙන ලක්ෂණ ගැන අධ්‍යයනය කරාම ඒ කඩල ඇටේ තියෙන ලක්ෂණයන්ගෙන් අන්නේ වෙන්නේ නැහැ කඩල ගොඩේ තියෙන ලක්ෂණ ටික. ඒ වගේ රූපයේ තියෙන පුංචි මේකකේ හොයාගත්ත රූප කලාපය යම් කෙනෙක් අධ්‍යයනය කරොත්, රූප කලාපයේ ලක්ෂණ අධ්‍යයනය කරොත්, රූප කලාපයේ ආයු කාලය අධ්‍යයනය කරොත්, රූප කලාපයේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය අධ්‍යයනය කරොත් අන්න ඔහුට තේරෙනවා රූපයේ තියෙන යථා
යථාභූත ස්වභාවය පිළිබඳව. හොඳයි. එහෙනම් රූප කලාපයේ ලක්ෂණ වලින් අන්නේ වෙන්නේ නැහැ මුළු රූපයේ තියෙන ලක්ෂණ. පෙර වැඩසටහන තුලින් අපි සාකච්ඡා කරනු ලැබුවා රෝහිතස සූත්‍රයේදී ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධගාමී පටිපදාවත් මේ බඹයක් වූ සිරුර තුලින්ම පනවනවා කියලා. එහෙනම් මේ බඹයක් වෙච්ච සිරුර හැදලා තියෙන කුඩාම ඒකකය රූප කලාපය නම් ශක්තියින් සහ ක්‍රියාවන් නම් මේ රූප කලාපේම තමයි සකස් වෙලා තියෙන්නේ ලෝක ධාතුව. අපි ගිය සතියේදී කතා කරා මේ බඹයක් වෙච්ච සිරුර කොටස් දෙකකට බෙදුණා රූපය සහ නාමය කියලා. අපි නැවත කිව්වා ලෝක ධාතුවත් කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් රූපය සහ නාමය කියලා. රූපය කියන කොටසේ පුංචි මේකකේ තමයි එහෙනම් රූප කලාපය. මේක මනුෂ්‍යයන්ටත් පොදුයි, දෙවියන්ටත් පොදුයි, බ්‍රහ්මයන්ටත් පොදුයි මේ කියන රූප කලාපය. ඒ වගේම තමයි සතරපා නිරිසත්තු, ප්‍රේතය, අසුර, නිරය ආදී වූ සියලුම සත්වයන්ටත් පොදුයි මෙන්න මේ කියන රූප කලාපය. මේ රූප කලාපවල එකතුවකින්මයි මේ රූපයන් සකස් වෙලා තියෙන්නේ. හොඳයි. අපි හිතනවා ඔබට රූපේ පුංචි මේකකේ කුඩා මේකකේ පිළිබඳ යම් වැටහීමක් ලැබෙන්නට ඇති කියලා. අද කරනු ලැබූ වැඩසටහන, ලබන වැඩසටහනත් ඊළඟ වැඩසටහනත් තුලින් තමයි සැබවින්ම මේ වැඩසටහන සම්පූර්ණ වෙන්නේ. ඊළඟ වැඩසටහනින් තමයි මේ රූප කලාපයේ පිළිබඳව අපි සාකච්ඡා කරනු ලබන්නේ. එතකොට මේ රූප කලාපයේ ස්වභාවය පිළිබඳව සාකච්ඡා කරනු ලබන්නේ. මේ රූප කලාපයේ ගති ලක්ෂණ ටික එකින් එක සාකච්ඡා කරනු ලබනවා. ඒ සාකච්ඡාව තුලින් ඔබට වැටහෙවි මේ ලක්ෂණ වලින් අන්නේ වෙන්නේ නැහැ මේ බඹයක් වෙච්ච සිරුරත්. ඒ වගේම තමයි මේ ලක්ෂණ වලින් අන්නේ වෙන්නේ නැහැ මේ මුළු ලෝක ධාතුවත්. හොඳයි. ඔබට යම් වැටහීමක් ලැබෙන්නට ඇති කියලා අපි හිතනවා රූපය සකස් වූ කුඩාම ඒකකයේ පිළිබඳව. ඊළඟ වැඩසටහනින් හමු වනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි.